Rasakka? Komage kella? Kota karban komage kella? Kya bhaiya komage kella? කාටද කතා කරන්නේ? බිකෙල්ල මේ නෑ. මං අද මැරෙන්න බලාගෙන මගේ කෙල්ලා මෙහෙ ඉන්නවා. දීපන් කොමගේ සාරදී. මේ බිකෙල්ල නෙමේ. නෑ. එයා හැදුවා අප්පච්චි මම. කිව්ව මල්ලා මේ ඵලයන්. නෑ මම යන්නේ නෑ. මගේ කෙල්ලව අරගෙන මිසක් මම යන්නේ නෑ. එපඩියා. ඔබ යන්නේ නෑනේ. නෑ. මං යන්නේ නෑ. එහෙනම් මිතින්ට වෙලා බොල්ල වගේ මන් දෙන දේ කාලා වින දේ බලාගෙන ඉඳපන්. සරි? තාත්තේ මේ සරේ නම් ඔය වෙදකෑණි නිකන් ඉන්න එකක් නෑ. රාජු වෙදකෑණි දැන් මොනවා කෙරුවත් දැන් අපිට රාසක්කා ඉන්නවනේ බං. රාසක්කා නම් එහෙම තමයි කිව්වේ. ඔය වෙදකෑණි අපිට කරන්න යන හැම දෙයක්ම නවත්තලා දෙන්නම් කියලා කිව්වේ. සුදා ගෙන්නලා මං ඒක කිව්වා. ඇත්තටම තාත්තා මේ ගමේ මිනිස්සු ඇයි වෙදගෑනට ඔච්චරම බය? වෙදගෑණි කියන්නේ බං රාජු මහ කට්ට ගෑණියෙක්. ඈ ගමේ මොකක් හරි වුණොත් ඉස්සෙල්ලාම දුවලා යන්නේ ওই ගෑණි. ඈ ඔය මූනිච්චාවට කරන වැඩ නිසා ගමේ උන් හිතන් ඉන්නේ විසාකා උපාසිකාව කියලා. අන්න බලපන්. අර බලපන්. අර ඔය සිරියා බය එන්නේ ඩිංගිරීට. ඔය බලපන්. ඉතින් බය වෙන එක සාධාරණයිනේ තාත්තේ. දැන් ඔය වෙදකෑණි කියලා තියෙන්නේ මේකට ගෑවිච්ච හැම එකම හැඳි ගෑවිලා යන්න මොනවද කරනවා කියලානේ. නන්දියෝ මොකද බං? ඩිංගිරි අම්මා. ඉතින් සිරියා නැන්දේ මං කියලා තියෙනවනේ ඔය වෙදකෑන්ට බය වෙන්න එපා කියලා. ඇයි? දැන් උඹ කිව්වනේ උඹට ඩිංගිරි සමාව දුන්නා කියලා. ඈ මට සමාව දුන්නා තමයි. ඒ ඩිංගිරි අම්මා ගෑවිච්ච හැඳි ගෑවිලා යන්නේ අම්මා කරනවලු. ඉතින් ওই ගුරුකම් මාව අයින් කරලා කරයිද? වෙදගෑණිට උඹලා බය වුණාට අපි බය නැහැ. උඹ ගමේ හිටියද? මමනේ දන්නේ උඹලගේ අප්පච්චිලාගේ කාලේ ඉඳන්ම ඩිංගිරි අම්මා කොහොමද කියලා. උඹලා හිතන් ඉන්නේ යමක් කමක් කරන්න පුළුවන් වෙදගෑණිට විතරයි කියලා. යකෝ ඊට වඩා දෙයක් අපිටත් පුළුවන්. බලාගනිය. සිරියා නැන්දේ. රාසක්කා කිව්වනේ සිරියා නැන්ද ගැන බලා ගන්නම් කියලා. බය වෙන්න නැතු ඉන්න. උඹලට නම් රාසක්කා ආරස්සාවල් කරලා ඇති. මට මොන ආරස්සාවක්වත් නැහැ.
කට්ටරිය. තාත්තේ Bagi waktu ya sekarang mari. Mana? නැන්දේ සිරියාවේ අපේ ගෙදර අර මොකද? නැන්ද ඔය කරන්න යන වැඩේ යව බේර ගන්නද? සිරියා මට තේරෙම විස්තරේ නම් කීවා. වැඩේ කියන්නේ ඉතින් ඒකේ විතරක් අහක් කරලා කොහොමද වැඩ කරන්නේ? හැම එකම මේ සිද්ධියට සම්බන්ධ වුන් හැඳි කෑවිලා යන්න කියලා නේ කරන දේ කරන්න වෙන්නේ. නේද? අනේ මන්ද මට නම් පිස්සුයි වගේ නැන්දේ. එහෙන් අර දරුවා කිසි ඇල හොල්මනක් නැහැ. ඔහේ පාඩුවේ ඉන්නවා මලමිනියක් වගේ. එහෙන් මේ මිනිස්සේ ආගිය අතක් නැහැ. දැන් සුරංගල මේ ස්පිරිතුවලින් පැනලා ගිහුන් තියෙන්නේ. ඉන්නේ කිව්වගෙන නේද? අතේ ෆෝන් එක නැත්තම් අඩුම තරමේ මට පාරෙන් හරි කතා කරලා කියන්න එපා ඉන්න තැන. එහෙමත් නැහැ. අනිත් එක දැන් සාරදිත් දන්නව අර මුදු කරේ ගෑණි ගැන. දැනගත්තට මොකද ඉතින් නිච්චියක් නැහැ නේ ඉන්නේ හැවක්වත් කියන්නේ. මේ මන් දන්නේ. මේ ගෑණිට මයෙත් එක්ක නම් මේ ගනුදෙනුව තියෙන්නේ. ඉතින් මට යන්න වෙනවා මුදු කරේට. ඔය ගෑණි මුලිච්චි වෙන්න. ඒත් ඉතින් මේකලා එකෙකුටවත් ඒ අහ යන්න පාර කියන්න මතක නෑ නේ. සිරියටත් මතක නෑ. ඉතින් නන්දිපාල දන්නව ඇතිනේ. ඒක හින්දා තමා මං ඕගොල්ලෝ ඔක්කොටම වමාරන්න දෙයක් කරන්න ඕනේ කිව්වේ. හැබැයි ඔන්න මම කීවා කවුරු මේක නවත්තන්න හැදුවත් මන් නෙවෙයි නවත්තන්නේ ඈ ඔච්චර. ආපහු සෑහෙන කාලයකට සාරදිව වෛද්‍ය විද්‍යාලයට යවන්න ගන්නෑ. ඒ කියන්නේ උඹලා දෙන්නට හම්බෙන්න විදිහකුත් නැහැ කියන එක. හා? ඔව්. හෙලෝ ධාරක මන් සාරදී. සාරදී දැනුත් ඔයාගෙන තමයි අපි කතා කරගෙන හිටියේ. ඔයාගේ අප්පච්චි ඉන්න හොස්පිටල් එක හොයාගත්තද? ඔව්. අප්පච්චි ඒ ස්පිරිතාලෙනුත් පැනලා ගිහිල්ලා. කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මාව හොයාගෙන. ඉතින් ඔයාව හොයාගෙන කියලා කොහෙ යන්නද? මාව හිර කරන් හිටියේ මූදක් තියෙන පැත්තක. ඒ කොහෙද? මං කිව්වනේ ධාරක. මං දන්නේ නැහැ කියලා.
හැබැයි අප්පච්චි මේ ගැන මොනවා හරි දන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අප්පච්චි ඔයා හිර කරන් හිටියේ කොයිද කියලා දන්නවද? ඔව්. අම්මලා කතා වුණ විදිහට නම් මට තේරුනේ අප්පච්චි මේ ගැන මොනවා හරි දන්නවා කියලා. හරි සාරදී. මම වාගේ අප්පච්චි හොයාගන්නවා. ඔයා කොහොමද හොයාගන්නේ? මම ඒක කරන්නම්කෝ. අම්මා ඩිංගිරි අත්තමලයි ගෙදර ගියා. දැන් එයි. මං තියන්නම්. හොඳයි. උඹ සාරදීගේ අප්පච්චි හොයාගන්නේ කොහොමද? එදා සාරදීව කැලණි ස්ටේෂන් එක ගාවදී මට බාර දීපු අයගේ නම්බර් එක මං ගාව තියෙනවා. එයාට කතා කරොත් මොනවා හරි දෙයක් දැනගන්න පුළුවන්. එයා කොහෙද ඉන්නේ? රාගම්. අනේ දෙයියනේ. දෙයියන්ටවත් පේන්නේ නැද්ද අපිට මේ වෙලා තියෙන කරදර? මහත්තයා නැති අර ගෑණිව හොයාගෙන. මුතු අපි මේක ඩිංගිරිට කියමු. එතකොට ඩිංගිරි මේ ගෑනට කරන් දෙයක් කරන්නේ නැතේ. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයිනේ. එපා කිව්වොත් එපා අම්මේ. නැන්දගේ අප්පච්චි නැන්දට කියලා තියෙන ওই ගෑණි ගාවට යන්න එපා කියලා. එහෙම කියන්නේ හේතුවක් ඇතුවනේ. සුරංග ගියේ ගෑණිව හම්බ වෙන්න නම් ඒ ගෑණි ළඟ සාරදී නැති බව දැනගත්තාම එන්න එපාය. මට පේන්නේ මුතු ඒ ගෑණි සුරංගටත් මොනව හරි කරලා. නෑ. එහෙම වෙන්න විදිහක් නෑ. මොකද මට මහත්තයා කියපු විදිහට ඒ ගෑනට ගරුසරු ඇතුව කතා කරනවා නම් ඒ ගෑණි කාටවත් කරදරයක් කරන්නේ නැහැ. අනිත් එක ඔය ගෑනට ප්‍රශ්නේ තියෙන්නේ අපිත් එක්ක නෙමෙයි නැන්දත් එක්ක. සාරදී මලීගේ දුව වෙච්ච එක තමයි සාරදීට තියෙන ප්‍රශ්නේ. ඩිංගිරිටත් කරදර නැතුවට කරදර. අද රැත් බලමුකෝ. අද රැටත් මහත්තයා ආවේ නැත්තම් මං හිත උදේම බුද්ධලම යනවා. මාතේ මුගත් එක්ක යන්න. අම්මා එන්න ඕනේ අම්මා ගෙදරට වෙලා ඉන්න. එහෙම කියලා කොහොමද? බොහෝ තනියෙන් අරින්න බෑ. අපි දෙන්නම ගියාම මේ දරුවව තනියම දාලා යන්න පුළුවන්ද? ඒක ඇත්ත. ඒකට කොහොමද මං බොහෝ තනියෙන් අරින්නේ? හරි මං අක්කත් එක්ක යන්නම්කෝ. ඒ ගෑනිත් උඹත් එක්ක හොඳ නෑ නේද? ඒවට මහත්තයත් එක්ක සහෝදරකම තියෙනවනේ. මුතු අපි සාරදීව ඩිංගිරිලා ගෙදර නවත්තමු. එතකොට මට පුළුවන් උඹත් එක්ක එන්න. ඔය ඉතින් එහෙම කරන්නේ කොහොමද අම්මේ? එතකොට නැන්දට මේ සේරම විස්තර කියන්න වෙනවනේ. තනියෙන් ගිහලා උඹට මොකක් කරේ වුණා? මං හෙට උදේම යනවා. ගිහලා අපව රැ වෙන්න කලින් ගෙදර එනවා. මං ආවේ නැත්තම් අම්මා නැන්දට ගිහලා සේරම විස්තර ටික කියන්න. එද නැන්ද? කදා මෙතන කෙකරගන්නේ. දැන්නීම දැක්කේ නැතුවද? දැන්නීම නම් දැක්කවද නැන්ද? ඒ වුණාට මට සතියකින් විතර එන්න කිව්වනේ. ඔබ බෙහෙත් තුණ්ඩුවගෙන ආවද?
ගෙනාවෙද නැන්ද? මේ තියෙන්නේ. අදම. ඕක තමයි මම බිව්වේ. දවස් දුවම මේකම බීපන්කෝ ඊට පස්සේ වරේ. ආයෙත් පාරක් මේ බෙහෙත් අට්ටෝරුවම මම මේ ආහන්නමයි උන්නේ. එතකොට වෙද ගෙදර ආයෙ වෙදකම් කරන්නේ නැද්ද වෙද නැන්ද? වෙදකම් කරන්න නම් හිතේ සැනසෙල්ල තියෙන්න ඕනේ නේද? ඉතින් වෙදකම් කරන්නේ නැතුව ඉන්න තරම් මොකද අපෝච්චි උනේ? බෙට අනුන්ගේ දේවල් වැඩක් නැහැ. දැන් මං කී දේ කරපන්. ඵලයක්. කීලා නම් වෙද නැන්ද එහෙනම්? ඒක කරගන්න. ඒ අප්පා. ඒ මොකද? ඩිංගිරි අම්මේ. ඩිංගිරි අම්මා ඉතින් එක වංගයක් මට ආව සමාව දුන්නානේ. බෙට සමාව දුන්නට මොකද අනිත් කාලට සමාව දුන්නේ නැහැ නේද? ඉතින් අනිත් උන් කරන දෙයට මම මොනවා කරන්නද? අහිංසක මං. බේ අහිංසකකම වැඩි හින්දා.